මොකද්ද පුතේ ඒ සද්දේ? හොඳට අහලා පුරුදු හඬක් නේද? ඔය වැස්ස දවස්වලට එහෙම අපිට ඇහෙන්නේ. කවුද මේ ඉන්නේ මගේ අතේ? මේ බලන්නකෝ. කවුද මේ කියලා? අඳුරගත්තා නේද? එහෙමනම් හැමෝටම ආයිබෝවන්. පුතේ අද පාඩම 8 ශ්‍රේණිය 5 වෙනි පාඩම. අර බලන්නකෝ පාඩම මොකද්ද කියලා. මොකද්ද පුතේ පාඩම? ධ්වනිය. මම පුතාට තව කීප දෙනෙක්ම එකතු කරගෙන ලස්සන පාඩමක් අරගෙන එනවා අද. අපි බලමුද පරිසරයේ තියෙන විවිධ ශබ්ද ගැන මුලින් පොඩ්ඩක් කතා බහ කරලා. මෙන්න බලන්න. අපේ පරිසරයේ තියෙනවා පුතා ස්වාභාවික හා કૃතිම කියලා ශබ්ද කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මම මුලින්ම පුතාට ගේන්නේ මේ ස්වාභාවික ශබ්ද පිළිබඳව. ඔය බලන්නකො මම මොනවද ඔයාලට දීලා තියෙන්නේ කියලා. මැඩියෙකුගේ හඬ අපි අර ඇහුවේ. ඊළඟට දියැලක හඬ, සුළඟේ හඬ, මුහුදේ රළ බිඳෙන හඬ, කුරුළු නාදය. ඒ විතරක්ද? තව පුතාට ඕන තරම් කියන්න පුළුවන් වෙයි. අපි පොඩ්ඩක් බලමු. මේ බලන්නකො පුතේ. ඔය පේන්නේ පුතාට බේකර් සැල්ල. කොහෙද පුතේ බේකර් සැල්ල තියෙන්නේ? හෝටන් තැන්නේ. හරි සුන්දර දියැලක්. හෝටන් තැන්න පැත්තට ගියොත් ඔය ලෝකාන්තේ එහෙම තියෙන්නේ. අන්න ඒ පැත්තේදී පුතාට බේකර් සැල්ල නරඹන්න පුළුවන්. මෙන්න බලන්න මුහුද. මේ බලන්නකො මුහුදු රළ නේද? බලන්න ගෝසාව. ඔය ස්වාභාවික ශබ්ද. වැස්සත් ඔය වගේ තමයි. හුලඟත් ඒ වගේ. මෙන්න බලන්න. ආයිත් අර සද්දේ අපිට එනවා නේද? ඔන්න මම නන් නෙමෙයි. ඒ පාර කවුද බලමු. පුතාට පේනවද? මේ සද්දේ ඇති කරන්නේ වීදුරු දෙකක් මගින්. අද මේ රසවත් පාඩම ඔයා වෙත අරගෙන එන්න මාත් එක්ක එකතු වෙනවා අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂකතුමා චන්ද්‍රසිරි මහත්මයා. ආයිබෝන් සර්. දැන් අපේ දරුවන්ට අපි කතා කරන්න යන්නේ සර් ධ්වනිය පිළිබඳව. ඉතින් පුතේ අපි පුතාට පොතපතේ දැනුමට අමතරව ඔයාට මේ පාඩම රසවත් කරන්න විවිධාකාර උපකරණ රැසක් එකතු කරගෙන අපි මේ සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු ටිකක් පරිසරයේ තියෙන ශබ්ද, ස්වාභාවික કૃතිම ශබ්ද එතුමා සමග එකතු වෙලා කොහොමද රස විඳින්නේ කියලා. අපි බලමු ඊළඟට පරිසරයේ තියෙන විවිධාකාර કૃතිම ශබ්ද කීපයක් පිළිබඳව. ඔය බලන්නකෝ. මම ඔයාට අරගෙන එනවා මෙන්න මෙහිම සටහනක්. සංගීත භාණ්ඩයක හඬ. පුතා දැක්කා අපේ පසුබිමේ තියෙන සංගීත භාණ්ඩ ටික. වාහනවල හඬ, පාසලේ සීනු හඬ ඔයාට හැමදාම ඇහෙන්නේ. ඊළඟට දුරකථන නාදය, කර්මාන්ත ශාලාවක හඬ. මේ ඔක්කොම පුතේ අයිති වෙන්නේ કૃතිම ශබ්ද පැත්තට. අපි බලමු දැන් ඒ ශබ්දයක් කොහොමද ඇති වෙන්නේ? බලන්නකෝ පුතා. ශබ්දයක් ඇති කරන ඕනෑම වස්තුවකට අපි ලස්සන නමක් කියනවා. මොකක්ද ඒ නම? ධ්වනි ප්‍රභාවය. එහෙමනම් ඔයා ළඟ තියෙන ශබ්දයක් ඇති කරන්න පුළුවන් ඕනෑම වස්තුවක් පුතේ ධ්වනි ප්‍රභාවයක්. හැබැයි නිකම්ම ධ්වනිය ඇති වෙනවද? ශබ්දය ඇති වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ශබ්දය ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම කම්පනයක් සිදු වෙන්න ඕමනයි. ඒ කියන්නේ දෙදරීමක් අපේ වචනෙන් කියනවා නම්. අන්න බලන්න දැන් අපි කියනවා පුතේ ධ්වනිය හෙවත් ශබ්දය නිපදවන උපකරණ ධ්වනි ප්‍රභාව නම් වේ. කම්පනයෙන් තමයි ධ්වනිය උපදින්නේ. එහෙම ධ්වනිය උපදවන ඕනෑම වස්තුවක් ධ්වනි ප්‍රභාවයක්. ධ්වනි ප්‍රභාව ගැන පුතාලට පන්තියේ ගුරුතුමිය උගන්වනකොට
බොහොම ප්‍රසිද්ධ ධ්වනි ප්‍රභාවයක් තියෙනවා අපේ විද්‍යාගාරවල. ඔය කොතනත් ධ්වනිය උගන්වන්න පටන් ගන්නකොට පුතාට ඒ උපකරණය නම් නැතුවම බෑ. ඒ උපකරණය මම ගෙනත් තියනවා පුතාට මේ බලන්නකෝ. මෙතන තියනවා මෙන්න මෙහෙම උපකරණ කට්ටලයක්ම එක උපකරණයක් වෙනුවට උපකරණ රැසක් මම ගෙනල්ලා තියෙනවා. මේ උපකරණයේ නම පුතේ සරසුල. අපි විද්‍යාගාරයක නාද උපදවන්න, ධ්වනිය උපදවන්න භාවිතා කරන්නේ මෙන්න මේ උපකරණය. අපි පොඩ්ඩක් නාද කරලා බලමු. දැන් මගේ අතේ තියෙනවා මේ උපකරණය නාද කරන මිටිය. මේක රබර් වලින් හදලා තියෙන්නේ. මේ උපකරණයට කියන්නේ සරසුල. එහි දැති තමයි මං ඔබට මේ පෙන්වන්නේ. ඒ දැති වලට මම රබර් මිටියෙන් පහර දෙනකොට ඔබට නාදයක් ඇහෙයි. බලන්නකො පුතේ. පුතාට ඇහෙනවද? මේ සරසුලේ දැති වලට මම ඇඟිල්ල තියලා බැලුවොත් මට එහි කම්පනය දැනෙනවා. දැන් ඔන්න ඔය විදිහට තමයි ධ්වනිය උපදවන උපකරණ පිළිබඳව පුතාට අපි පාසලේදී මුලින්ම කියලා දෙන්නේ. මේ බලන්න රූප සටහනකින් ඒ කම්පන දැති වල විලාසය පුතේ. පේනවද පුතාට? ඒ සරසුලේ දැති කම්පණය වෙමින් ඔන්න නාදයේ පැතිරෙන ආකාරය. තවත් රූප සටහනකින් මම පෙන්නුවොත් හරියටම ඔන්න ඔය වගේ දසත විහිදී යන ශබ්ද තරංග ඔන්න ඔය විදිහට පෙන්වන්න පුළුවන් පුතේ. ඔයා ඉහළ පන්ති වලට එනකොට මේ පිළිබඳව තව විස්තර කතා කරයි. දැන් අපි බලමු සරසුලේ දැති කම්පණය වෙලා නාද ඇති වුණා වගේ තව නාද ඇති කරන ක්‍රම මොනවද කියලා. බලන්න මේ සටහන. පුතා දන්නවා මීමැස්සෙක් මදුරුවෙක් අපේ කන ළඟින් පියාසර කරොත් අපිට ලැබෙනවා අපට ඇසෙනවා ගුමු නාදයක්. ඊළඟට පළඟැටියන්ගෙන් රැහැයියන්ගෙන් අපි ওই සමහර වෙලාවට කතාවට කියන්නේ මේ ළමයා රැහැයියා වගේ අඬනවා කියලා. පුතා අහලා තියෙනවනේ. ඊළඟට ඔය සංගීත භාණ්ඩයක් වන ගිටාරේ හඬ. ඒ විතරක් නෙමෙයි පුතේ අපේ කටහඬ. ඔය හැම තැනදීම කුරුළු නාදය ඔය ඕනෑම තැනකදී කම්පනය නිසා තමයි මේ ශබ්ද ඇති වෙන්නේ. මම පුතාට පොඩි ක්‍රියාකාරකමක්. පුතාගේ උගුරට මෙහෙම අත මේ ඇඟිලි තුඩු ගාවගෙන මොනවා හරි ශබ්දයක් කරන්නකෝ. මෙහෙම ඒ වගේ ශබ්දයක්. ඔයාගේ ඇඟිලි තුඩු දෙදරනවා, කම්පණය වෙනවා. ඔයාට දැනෙයි. එහෙනම් මෙන්න මේ තැන අපි මෙතනට කියනවා පුතේ ස්වරාලය කියලා. ඔය ඇතුලෙන් තියෙනවා ස්වර තන්ත්‍ර නමින් හඳුන්වන ව්‍යුහයක්. ඒ කම්පණය වෙලා තමයි අපේ කටහඬ ඇති වෙන්නේ. අනෙක් නිදසුන් වලට මොනවද පුතා හොයාගත්ත පිළිතුරු? බලමු අපේ සටහන. මීමැස්සන්ගේ ගුමුනාදය ඇති උනේ කොහොමද? මොනවා කම්පණය වෙලාද? මේ බලන්න. මීමැස්සාගේ ගුමුනාදය උගේ පුංචි පියාපත් කම්පණය වීමෙන්. පළඟැටියෝ හරි අපූර්ව ක්‍රමයකට පුතේ ශබ්දය පිට කරනවා. පුතා ශිෂ්‍යත්ව පන්තියේදීත් ඔය කතාව අහලා ඇති. පළඟැටියා උගේ එක පාදයක තියෙන කෙඳි අනෙක් පාදයෙන් පිරිමදිනවා. ගිටාරේ හඬ, ගිටාරේ තන්තු කම්පණය වෙලා. ඒක නම් පුතා හොඳට දන්න දෙයක්. අන්න මිනිසාගේ කටහඬ ස්වරාලය තුල ඇති අර මම කියපු ස්වර තන්ත්‍ර කම්පණය වෙලා. එතකොට කුරුළු නාදය, කුරුල්ලන්ගේ තියෙනවා පුතේ විශේෂ ව්‍යුහයක් ධ්වනි පේටිකාව. මෙන්න මේ කොටස් වලින් තමයි කම්පණය ඇති වෙලා ඔය නාද ඇති වෙන්නේ. මේ බලන්නකෝ කුරුල්ලෙකුගේ නාදය අවට පැතිරෙන ආකාරය පුතේ. ඔන්න බලන්න. හරි ලස්සනයි නේද? ලස්සන කුරුල්ලෙක් ඒ නාදය පැතිරෙන ආකාරය. අපි දැන් කුරුළු නාද ටිකක් නිර්මාණය කරලා බලමු. දැන් පුතේ ඔය කුරුළු නාද කීපයක් ඔයාට සමීප කරන්න අපේ චන්ද්‍රසිරි සර් බලාගෙන ඉන්නවා. සර් ළඟ තියෙනවා මේ ඒ සඳහා හදපු උපකරණ රැසක්. සර් මේ උපකරණය හදපු ඉතිය අපි මේ දරුවන්ට කියමු. එතකොට ඒගොල්ලොත් හදයිනේ මේකක්.
හොඳයි. මේ උපකරණය ඔබ සාමාන්‍ය සෙල්ලම් කරන්න ගන්න වෙළඳපොලේ තියෙන රබර් බෝලයක්. ටෙනිස් බෝලයක් නෙවෙයි රබර් බෝලයක් අරගෙන සිදුරක් විදලා තියෙන්නේ. ඒක අපි ඩ්‍රිල් එකකින් විද ගන්න පුළුවන් මේ විදියට පුංචි සිදුරක්. ඒ සිදුර මේ පෑන් බටේ විස්කම්බයට ප්‍රමාණවත් වෙන තරම් තියෙනවා. ඊට වඩා ලොකු වුණොත් වතුර එතනින් පිටට එන නිසා මේක හඬ නිවැරදිව ගන්න බැරි වෙනවා. මේ ආකාරයට ඒක සවි කරලා තියෙනවා. ඊට පස්සේ මම රබර් බෝලය ඇතුළට වතුර පුරවලා තියෙන්නේ. දැන් මේ වතුර මට රබර් බෝලය තෙරපීමෙන් ඉහළට ගන්න පුළුවන්. ඒතර මේ වතුර මට්ටම ඉහළ පහළ යෑමේදී ඊට සාපේක්ෂව ඊට ප්‍රතිවිරුද්ධව ඒ බටේ තුල තියෙන සුළං ප්‍රමාණයේ ඉඩ අඩු වැඩි වෙනවා. මෙන්න මේ සුළංගට බලපාන ඉඩ අඩු වැඩි වීම තමයි නාදේ නිපදවීමට උදව් වෙන්නේ. මේ නලාවෙන් කුරුල්ලෝ ගණනාවකගේ හඬ ගන්න පුළුවන්. කුරුල්ලන්ගේ හඬ ඔබ හොඳින් අධ්‍යයනය කළොත්. ඔව්. සර් අපි මේ කුරුළු නාද කීපයක් මේ දරුවන්ට ඉදිරිපත් කරමු. ඉස්සෙල්ලාම මොන කුරුල්ලද සර් කැමති? ඉස්සෙල්ලා මම කැමති කුකුල් පැටියෙකුගේ නාදේ. හොඳයි. කුකුල් පැටියගේ හඬ ඉහළ හඬක්. ඒ නිසා මට මේ වතුර පාර ඉහළට ගන්න වෙනවා. ඒ වගේම කුකුල් පැටියගේ හඬ තියෙන සර් ඉහළින් පටන් ගන්න පල්ලෙහාට අපි සංගීතයෙන් අවරෝහණයට හඬ ශබ්ද වෙන්නේ. ඒ නිසා මට වතුර පාර ඉහළින් ඉඳන් පහළට හසුරවන්න වෙනවා මෙන්න මේ ආකාරයට. අපි බලමු. ඒ තමයි කුකුල් පැටියන්ගේ හඬ. ඔව්. එතකොට අපේ මේ කාලයකට අපේ රටට එන කුරුල්ලෙක් නේ අවිච්චියා. ඔව් සංක්‍රාන්තික කුරුල්ලෙක්. කුරුල්ලෙක් එතකොට මෙයා පිළිබඳව ගෙතුණු කතා එහෙමත් තියෙනවා නේද? මොනරා ඉල්ලන් ගියා අවිච්චියාගේ ඇඳුම කියලා නේද? පුළුවන් ද අවිච්චියාගේ හඬ දරුවන්ට අහන්න දෙන්න? හොඳයි. අවිච්චියාගේ හඬ අවිච් කියනකොට වැඩි වෙලා චියා කියනකොට අඩු වෙනවා. ඒ අනුව මම අතහසුරවන්නේ තිය හඬෙන්ද අවිච්චියා කියන විදිහට. එතකොට ඊට සමානුපාතිකව පිඹපුවාම ඒ හඬ එනවා. අපි බලමු. ඒ තමයි අවිච්චියාගේ හඬ. හරියටම අවිච්චියෙක් කෑ ගහනවා වගේමයි මට දැනුනේ. ඔයාටත් එහෙම නේද? කහ කුරුල්ලෙක් කෑ ගහන්නේ කොහොමද? කහ කුරුල්ලෙක්ගේ හඬ සර් මැද ලක්ෂයකින් පටන් ගන්න පල්ලෙහාට ඇවිල්ලා නැවත ඉහළට යනවා. අපි ගණිත සංකල්පයේත් ඒක 2 1 3 කියනවා. එහෙම නැත්නම් BAC කියනවා. ඉතින් මේක මේ හඬ හොඳින් අහලා අධ්‍යයනය කරන්න ඕනේ. ඒකේ වේගයක් තියෙනවා. අපි ඒකට කියන්නේ රිද්ම් පැටර්න් එකක් කියලා. ඒක අඳුරා ගන්න ඕනේ. ඒ රිද්ම රටාව හොඳින් අඳුරා ගන්න ඕනේ. මේ බලන්න ඒක පුහුණුවෙන් මමත් මේ වැඩේ කරන්නේ. මේ වගේ හඬක් කහ කුරුල්ලගේ තියෙන්නේ. හැබැයි කහ කුරුල්ලෝ ඔක්කොම අපිට කහ පාට පේනකොට මම හිතන්නේ කහ කුරුල්ලෝ ප්‍රභේද තියෙනවා. ඒ වගේ මුන් එක එක වෙලාවට මීට වඩා පොඩි වෙනසක් ඇතුව කෑ ගහනවා. කෑ ගහනවා. සර් මේ මෙතන තියෙනවා දැන් ඔබතුමා මෙතෙන්ට ගෙනත් තියෙනවා මේ පුංචි බටපතුරු. ඊළඟට මට පේන විදිහට නම් මේ බැලුම් බෝල් එක කොටස්. ඔව්. මේකෙන් මොකද්ද අපි කරන්නේ? දැන් දූලා පුතාලට අත්දැකීමක් තියෙනවා. හුඟ දෙනෙක් කරනකට තමයි අලුත් පොතක් හම්බ වෙච්චම පොත කටට තියලා පිඹිනවා. එතකොට මේ හඬක් කියන්නේ පොතේ පිටු අතරින් සුළං ගමන් කරනකොට අර පොතේ පිටුව ඉපියාවක්සේ ක්‍රියා කරලා. ඉතින් ඒ කියන સિદ્ધාන්තය පදනම් කරගෙන මේ හදලා තියෙන්නේ බැලුම් කටකින් මේ වගේ දිගට ඇදපු රබර් කොටසක් අරගෙන ඒ චූටි කොටස. දැන් මේක හදනකොට දුල පුතාලට සැලකිලිමත් වෙන්න වෙනවා මේ රබර් බැලුම් කටකින් කපා ගන්න වෙන අපට සාමාන්‍යයෙන් සෙන්ටිමීටරයක් විතර පළලට. ඒතර ඒ සෙන්ටිමීටරයක් විතර පළලක ඇදපුවම මේ වගේ සෙන්ටිමීටර භාගයකට වඩා අඩු වෙනවා. එහෙම ඇදලා දෙපැත්තෙන් ගැට ගහලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර මේ සරුංගල් හදන්න එහෙම ගන්න බටපඳුරු වල බටපතුරු දෙකක් මැදට. ඒකට ඒ හඬ පිඹපුවම මේ විදිහට ඇහෙනවා. දැන් මේ ගිරවෙක්ගේ හඬ ඒ හඬ ටිකක් මහලු ස්වරයක් ගන්නෙ. මේක ඊට වඩා ඇදලා තියෙන නිසා ඒ හඬ තරුණ ගිරවෙක්ගේ හඬ ඇහෙනවා. අපි බලමු. ඉන් ඔබට ගියාම මම හිතන්නේ සර් පාවිච්චි කරපු වචන ධ්වනි ප්‍රභවය වෙනස් කරලා අපට මේ හඬේ වෙනස අඳුරගෙන ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. දැන් මම ඉස්සරලා පෙන්නුවේ
ගිරවෙගේ හඬනේ. දැන් මේ කරලා තියෙන්නේ ඒකට සයිකල් ටියුබ් එකකින් කොටසක් දාලා ඊට වඩා ටිකක් ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ නලාවේ පොඩි වෙනසක් කරලා තියෙන්නේ. සයිකල් ටියුබ් එකකින් අපි වතුරක් අරගෙන යොදලා තියෙනවා. ඒක ඊට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලව හදාගෙන තියෙනවා. ඉස්සරලා නලාව අපි සෙන්ටිමීටර් භාගයක් විතර නම් මේක සෙන්ටිමීටරයක් විතර පළල එකක්. ඒතර මේක අරිට වඩා වෙර යොදලා පිඹින්න ඕනේ. එතකොට ඇහෙනවා මොනරෙක්ගේ හඬ. අපි බලමු මොනරා කොයි වගේද කියලා. ඒ විදිහටයි මොනරාගේ හඬ. මොනරාගේ හඬ වගේමයි. අපිට මේ දැන් කුරුල්ලන්ගේ නාද විතරද මේ වගේ නිර්මාණය කරන්න පුළුවන්? වෙන සත්තුන්ගේ නාදත් පුළුවන් නේද? මෙහෙම හදලා උපකරණයකින් නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තම සතාගේ හඬේ ස්වરૂපය හොඳින් නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරොත් ඒ ඔස්සේ හිතලා නිර්මාණය කරන්න පුළුවන්. දැන් සර් ඉස්සලා පැහැදිලි කරා අර රැහැයියෝ වගේ සත්තු කෑ ගහන්නේ උන්ගේ තටු ඇඟේ අමන්දලා නැත්නම් තටුවක් තව තටුවක අමන්දලා. එතකොට ඒ ක්‍රියාවලිය තුළ තියෙන පහසුව තමයි අඛණ්ඩව කරන්න පුළුවන්. බොහොමයක් කෑ ගහන සත්තු දැන් දුවලා පුතාලා විද්‍යාත්මකව අධ්‍යයනය කරොත් පැහැදිලි වෙයි. සතුන් කෑ ගහන්නේ ශ්වසන පද්ධතිය ආධාර කරගෙන. ඒ නිසාවෙන්ම ඒ හඬ සවිරාමයි, විරාමයක් සහිතයි. ඒතකොට අඛණ්ඩව කෑ ගහන්න පුළුවන් වෙන නම් ඊට ගැළපෙන ආකාරයකට හදා ගන්න ඕනේ. දැන් මේ පුංචි උපකරණය එවැනි කෘමි සත්තුන්ගේ හඬක් ගන්න හදලා තියෙනවා. දැන් මම ඒක මෙහෙම අල්ලගෙන මේ අත ඇඟිලි හැසරුවපම මේ හඬේ පොඩි වෙනසක් සිදු වෙනවා. අපි බලමු දිගට රැහැයියගේ හඬ කෑ ගහලා. දැන් මෙතනදී සිදුවන්නේ මෙන්න මේ බෝතල් මූඩියට, මේ නිල් පාටින් පේන බෝතල් මූඩියට කළු පාටින් පේන බොත්තම නැවත නැවතත් වැදීමට සැලැස්වීම. ඒ සඳහා අපි භාවිතා කරලා තියෙනවා මෙන්න මෙතන රබර් පටියක්. පුතාට පේනවා මේ ගැට දැමූ නූල් කැබැල්ල අදිනකොට අර බොත්තම යලි යලිත් ගොස් මේ බෝතල් මූඩියේ වදිනවා. එතකොට තමයි රැහැයියගේ නාදය එන්නේ. හරි අපූරු නිර්මාණයක්, හරි සරලයි. තව මොනවා හරි තියනවද අපිට මේ දරුවන්ට පෙන්වන්න? තවත් කුරුළු හඬවල් ගැන කතා කරොත් කුරුල්ලෝ සමහර කුරුල්ලෝ දැන් අපි ගණිතය ඉගෙන ගත්තට ආරෝහණ අවරෝහණ කියලා ආරෝහණයට කෑ ගහන කුරුල්ලෝ ඉන්නවා, අවරෝහණයට කෑ ගහන කුරුල්ලෝ ඉන්නවා. මේ දෙකම මිශ්‍රව කෑ ගහන කුරුල්ලෝ ඉන්නවා. සමාන ස්වරයක එක දිගට කෑ ගහන කුරුල්ලෝ ඉන්නවා. මෙහෙම වර්ග කරන්න පුළුවන්. අපි පිළිවෙලින් බලමු සර්. දැන් මේ හිස් ගම් කුප්පියෙන් පුළුවන් එක දිගට කෑ ගන්න. මං සරල දුලපතට මතකෙන්නේ කිව්වොත් දැන් ඌ කෑ ගන්නවා බලපං මෙහෙ බලපං ඉඳ හිට මෙහෙ බලපං කියවගේ ටික ටික ඒ වාක්‍ය සංවර්ධනය කරගෙන කියනවා මේ විදිහට. මං හිතන්නේ මේ කුරුල්ලා මට යාළුවෙක් කියලා තියෙන මේ පුබ්බෝරුවයි මේ විදිහට කෑ ගන්න කියලා. අපි අහලා බලමු. මේ විදිහට ඒ කුරුල්ලා දිගටම කෑ ගන්නවා. හරියට අපි කුරුල්ලු උයනකට ගියා වගේ දැනුණා නේද? පුතේ දැන් කුරුල්ලන්ගේ සද්ද විතරක් නෙමෙයි. දැන් පුතාලා නිකනුත් කෑ ගහනවා ඇතිනේ. දැන් පූසෝ වගේ කෑ ගහන අය ඉන්නවා නේද? බල්ලෝ වගේ කෑ ගහන අය ඉන්නවා. සමහර ලාවට අම්මා එහෙම මේ පූසෙක්ම තමයි කියලා එන අවස්ථාත් ඇති ඔයා කෑ ගහනකොට. අනේ මේ ළමයානේ කියලා ආපහු හැරිලා යනවා නේද? අපි දැන් ඔයාට දෙනවා මී ගවයෙක්ගේ සද්දේ. ඔන්න චන්ද්‍රසිරි සර් ඔබට ඉදිරිපත් කරයි එක. ඒ කෑ ගැහුවේ ලොකු මී ගවයෙක්ද පොඩි එකෙක්ද? ලොකුයි. පොඩි එකෙක්. පොඩි එකෙක් නම් ඊට වඩා කම්පන සංඛ්‍යාත ඉහළ වෙනවා. ඒ මධ්‍යස්ථ එකේ. මේ මෙතන මම දැක්කා මේ උපකරණේ දැන් බට ලීයක් ඇසුරෙන්නේ මේ උපකරණය හදන්නේ. මෙතන තියෙනවා පාවිච්චි කරලා මේ ප්ලාස්ටික් කොටසක්. ඔය ඉපියා කියලා හඳුන්වන්නේ ඔය කොටස. ඔව් ඉපියා වෙන්නේ මේ හඬ නිපදවෙන්න උදව් වෙන. සංගීත භාණ්ඩ වල නම් මෙවැනි ඉපියාවක් තියෙනවා අපි හඳුන්වන්නේ තනි ඉපියාවක් කියන අදහසෙන් අර සිංගල් රීඩ් කියලා හඳුන්වනවා. ක්ලැරිනෙට් එක වගේ සංගීත භාණ්ඩ, සැක්සෆෝන් එක එහෙමයි තියෙන්නේ මේ වර්ගයට. තනි ඉපියාවක් තියෙනවා. පුතාලගේ පෙළපොතේ ඇති නලාවක් සාධන ආකාරය. එතන ඔය ඉපියා කියන වචනේ තියෙනවා. මම ඒකයි පුතාට ඒක පෙන්වන්න
චන්දසිරි මහත්මයාගෙන් ඒ ගැන විමසුවේ. හොඳයි අපි එහෙමනම් මේ ඉදිරියට පාඩම අපි අරගෙන යන්න බලමු. මේ බලන්නකෝ මේ සටහන. පුතේ මම ළඟ තියෙනවා අඩි කෝදුවක්. අපි රූලර් එක කියලා කියන්නේ. දැන් මේක පාවිච්චි කරලා අපි බලමු මේක දෙදරීමට ලක් වෙනකොට එහා මෙහා කම්පණය වෙනකොට කොහොමද ඒකේ වේගය කියලා. කොච්චර වේගයකින් ඒ කම්පණය වෙනවද කියලා. දැන් පුතාට පේනවා මම පොඩ්ඩක් මෙන්න මේ කෙළවරේ ඉඳලා තියෙන දිග වැඩි කරලා එය කම්පණය කරනවා. ඒ බලන්න පුතේ දෙදරන ආකාරය. එහා මෙහා ගමන් කරන ආකාරය. දැන් මම මේ දිග පොඩ්ඩක් අඩු කරනවා. මේ බලන්නකෝ. ඔන්න ටිකක් අඩු කරා. දැන් අර විදිහටම බලයක් යොදනවා කෙළවරට. මේ බලන්න පුතේ. දැන් පුතාට පේනවා ඒ වෙලාවේ දෙදරන ආකාරය ඉස්සෙල්ලට වඩා වේගවත්. වැඩි ශීඝ්‍රතාවයකින් අන්න කම්පණය වෙනවා. තව පොඩ්ඩක් දිග අඩු කරලා බලමු. මේන්න බලන්න පුතේ. දැන් තවත් මං අඩු කරනවා. දැන් බලන්න. ඔබට සද්දයකුත් ඇහෙනවා ඇති. කම්පණය වන ශීඝ්‍රතාවය තවත් වැඩි. දිග අඩු කරන්න අර දෙදරන වේගය ශීඝ්‍රතාවය වැඩි වෙන බව පුතාට පේනවා. ඔන්න ඔය කම්පණය වන වේගය අනුව අපි ලස්සන නමක් හදනවා. ඒ තමයි අර පුතා තිරේ දකින කම්පන සංඛ්‍යාතය. කම්පන සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයකදී එහෙම නැත්නම් එක තත්පරයකදී පුතේ කම්පණය වන ඒ කම්පන සංඛ්‍යාව. දැන් අපි හිතමුකෝ එක තත්පරයකදී කම්පන 20ක් වෙනවා කියලා. ආන්න ඒ සංඛ්‍යාව තමයි අර සංඛ්‍යාතය විදියට අපි හඳුන්වන්නේ. ඔය බලන්නකෝ ඊළඟට මම පුතාට ගේනවා මෙතනදී කියත් පටි දෙකක්. මේ බලන්න පුතාට පේනවද කියලා කියත් පටි දෙක. ඒ කියත් පටි දෙකෙන් එක කියත් පටියක දිග වැඩි පුතේ. මේ බලන්නකෝ. දිග වැඩි. අනිත් කියත් පටිය දිගින් අඩුයි. ඒ කියත් පටි දෙක කම්පණය කරලා බලමු. අර මම ඉස්සෙල්ලා කරපු ක්‍රියාවමයි. මේ බලන්න. දිග වැඩි කියත් පටිය කම්පණය කරාම ඔන්න ඔය වගේ දෙදරීමක් ඇති වෙනවා. අපිට ශබ්දයක් එහෙම ඇහෙන්නේ නැහැ. නමුත් අපි බලමු මේ බලන්නකෝ දිග වැඩි කියත් පටිය කම්පණය කරාම අපිට ශබ්දයක්වත් මුකුත් ඇහෙන්නේ නැහැ. හරි හිමින් තමයි ඔබ මොබ චලනය වෙන්නේ. එහෙම නැත්නම් දෙදරන්නේ. බලමු දිග අඩු කියත් පටිය. මේ බලන්න පුතා. පුතාට පේනවද කොච්චර වේගෙන් කම්පණය වෙනවද කියලා? එතන සංඛ්‍යාතේ වැඩි. ඒක තමයි මම සටහනේ ගේන්නේ දිග වැඩි කියත් පටියේ කම්පන සංඛ්‍යාතය අඩුයි. තත්පරයකදී කම්පණය වන වාර ගන්න අඩුයි. හැබැයි දිග අඩු කියත් පටියේ කම්පන සංඛ්‍යාතය වැඩි. දැන් පුතා ඒක දැක්කද? හොඳයි. ඔන්න බලන්න අපි මේ සංඛ්‍යාතේ කියන විදිය. ඔය බලන්න තිරේ මම දැන් දීලා තියෙනවා පුතාට යම්කිසි වස්තුවක් තත්පරයකදී කම්පන 50ක් ඇති කරයි නම් දැන් බලන්න කීයද සංඛ්‍යාතේ? පුතාට පේනවා කම්පන සංඛ්‍යාතය 50යි. මනින ඒකකය තමයි හර්ට්ස්. පුතාට පේනවද ලියන විදිය? H අකුරයි Z අකුරයි. හර්ට්ස් සංඛ්‍යාතය හර්ට්ස් 50යි. එහෙනම් පුතාට කියන්න පුළුවන් ද මගේ දෙවනි ඉදිරිපත් කිරීමෙන් කියනවා යම්කිසි වස්තුවක් තත්පරයකට කම්පන 320ක් ඇති කරන්නේ නම් දැන් එහි සංඛ්‍යාතය කීයද පුතේ? ඔයා දන්නවා. දැන් එහි සංඛ්‍යාතය ඔය බලන්න. දැන් කීයද? 320යි. මොකක්ද අර ඒකකය? හර්ට්ස්. දැන් දැක්ක නේද? දැන් පුතා දන්නවා සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. තත්පරයකට එහෙම නැත්නම් යම්කිසි කාල ඒකකයකට එහෙමයි අපි විද්‍යාවේ කියන්නේ කම්පණය වන වාර සංඛ්‍යාව. හොඳයි. දැන් අපි අර සරසුල් දිහාවට ආයි සැරයක් ගියොත් මතකද පුතාට අර සරසුල් කීපයක් මම තියාගෙන හිටියේ. ඒකේ දිග සරසුලයි කෙටි සරසුලයි. බලන්නකෝ. දිග බාහුව සහිත සරසුල නාද කරන්න. පුතාට පේනවද? ඊළඟට කියනවා කෙටි බාහුව සහිත සරසුල නාද කරන්න. දැන් එතකොට සරසුල් දෙක නාද කරලා බලන්නලු හඬ වෙනස් වෙනවද කියලා. අපි නාද කරලා බලමු. මේ තියෙන්නේ දිග සරසුල. ඔන්න දිග සරසුල නාද කරලා බලනවා. පුතාට ඇහෙනවද නාදයක්?
දැන් කෙටි සරසුල නාද කරලා බලමු. මෙන්න මේ පැත්තේ තියෙනවා කෙටි සරසුල. පුතාට ඇහෙනවද? දැන් පුතා ඒ දැක්කේ මොකක්ද? දිග සරසුල නාද කරනකොට නැගෙන හඬෙහි සංඛ්‍යාතය අඩුයි. නමුත් කෙටි සරසුල නාද කරනකොට නැගෙන හඬෙහි සංඛ්‍යාතය වැඩි. පුතාර අපි ඉස්සෙල්ලා කුරුළු නාද ඉදිරිපත් කරනකොට ඒ වෙලාවේ කරෙත් අර වතුර පුරෝපු බෝතලේ වතුරට උඩින් තිබිච්ච වායු කඳේ දිග අඩු වැඩි කර ගැනීම. දැන් පුතා අපි සංගීත භාණ්ඩයක උනත් අපි ඕක දකිනවා. ගිටාරයක, ඕගනයක, ඒ ඕනෑම සංගීත භාණ්ඩයක අපිට ඒ බව දකින්න පුළුවන්. මේ බලන්න මේ සටහන. ඕගනයේ එකිනෙකට ආසන්නයේ ඇති යතුරු එක දිගට වාදනය කරන්න. හඬ වෙනස්ව ඇසෙයි. එම වෙනසට හේතුව කම්පන සංඛ්‍යාතයයි. මේ බලන්නකො පුතේ. අපි ඕගනයේ වාදනය කරලා බලමු. සංගීත භාණ්ඩයක ඒ ස්වර වාදනය කරනකොට ඒ ස්වරයෙන් ස්වරයට වෙනස් වෙන්නේ කොහොමද? අන්න අර කම්පන සංඛ්‍යාතය වෙනස් වෙන නිසා. ওই සටහන බලන්නකෝ. ශ්‍රව්‍යතා සීමාව. පුතා මොකද්ද මේ ශ්‍රව්‍යතා සීමාව කියන්නේ? ඔන්න මම පුතාට අරගෙන එනවා දිග වෙනස් කියත් පටි දෙකක් මේසයට කලම්ප කරන්න. අපි කලම්ප කරා. ඒ කියන්නේ සම්බන්ධ කරා, සවි කරා. ඒවා කම්පනයට ලක් කර ශ්‍රවණය කරන්න. දිග අඩු කියත් පටිය කම්පනයේදී ශබ්දයක් ඇසෙයි. දිග වැඩි කියත් පටිය කම්පනයේ උවද ශබ්දයක් නැසෙයි. අපි දැක්කා ඒක. ඇයි එහෙම වුනේ? මෙන්න බලන්න හේතුව. අපි දෙනවා ඔයාට මේ හේතුව මෙන්න මේ විදිහට. අපට ඕනෑම සංඛ්‍යාතයක ශබ්ද එහෙම නැත්නම් ධ්වනිය ඇසෙන්නේ නෑ පුතේ. අපේ කන සංවේදී වන අපේ කනට ඇසෙන එක්තරා සංඛ්‍යාත පරාසයක් තියෙනවා. අන්න එහෙම අහන්න පුළුවන් සංඛ්‍යාත පරාසයට අපි වචනයක් දෙනවා ශ්‍රව්‍යතා සීමාව. මොකක්ද ඒ සීමාව? අඩුම අගය හර්ට්ස් 20. ඒ කියන්නේ තත්පරයකට අඩුම තරමින් 20ක් කම්පන 20ක් සිදු කරන්න ඕමනයි. උපරිමය 20000. ඒ අතර සංඛ්‍යාත අපිට ඇහෙනවා. ඊට වෙනස් සංඛ්‍යාත නම් අපිට අහන්න බැරි වෙයි. හොඳයි පුතේ. අපිට අහන්න බැරි වුණත් ඒ ශබ්ද වෙන සත්තුන්ට අහන්න පුළුවන්. කවුද ඒ සත්තු? ඔය බලන්නකෝ. සංඛ්‍යාතය හර්ට්ස් 20ට අඩු නම් ඒවාට අපි කියනවා පුතේ අදෝ ධ්වනිය. මේවා මිනිස්සුන්ට ඇහෙන්නේ නැති වුණාට අලියා බල්ලා වැනි සත්තුන්ට ඇහෙනවා. පුතාට තේරුණාද? ඊළඟට හර්ට්ස් 20000ට වැඩි ඒවා. අන්න ඒ ශබ්ද අපිට ඇහෙනවද? මේ බලන්නකෝ. හර්ට්ස් 20000ට වැඩි නම් ඒ ශබ්ද අපට ඇසෙන්නෙත් නෑ පුතේ. හැබැයි ඒ ශබ්ද අහන කණ්ඩායමක් ඉන්නවා. කවුද? හාවා, වවුලා, ඩොල්ෆින්, බල්ලා මෙන්න මේ වගේ සත්තුන්ට මේ ශබ්ද ඇහෙනවා. දැන් මම පුතාට ඔතන පින්තූරයක් ගෙනල්ලා තියෙනවා. බල්ලෙක් ඉන්නවා නේද? ඔය ශබ්ද විකාශකයක් ළඟ. මොකද්ද මේකේ තේරුම? මේක ඉස්සරම කාලේ සිදුවෙච්ච දෙයක් පුතේ. කවුද ඔය පින්තූරේ ඉන්නේ පුතේ? බල්ලෙක් ඉන්නවා. ඒ ළඟ ශබ්ද විකාශකයක් තියෙනවා. පුතා දන්නවද ඉස්සර කාලේ ශබ්දය ගබඩා කරේ මෙන්න මේ වගේ තැටිවල. මේ තැටියක ශබ්දය ගබඩා කිරීමේ ආරම්භකයා තමයි තෝමස් අල්වා එඩිසන්. එතුමා ශබ්දය කාවද්දලා නැවත අහන්න බලනකොට මිනිස් කනට සංවේදී වුණේ නැහැ ඒ ශබ්දේ. හැබැයි ඒ ශබ්දය බල්ලෙකුට ඇහුණා. බල්ලා ප්‍රතිචාර දක්වනකොට එතුමාට තේරුණා අපට නෑසුණත් බල්ලාට ඒ ශබ්දය ඇහෙන බව. ඒ නිසා මෙවැනි තැටිවල සමහර තැටිවල ඒ සංකේතය මුද්‍රණය කරලා තියෙනවා අපි දකිනවා. හොඳයි. ඉතින් බල්ලන්ට සහ වෙනත් සතුන්ට අපිට නෑසෙන ශබ්ද ඇහෙන බව පුතාට ඕකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි බලමු පුතා දන්නවා මේ වවුල්ලු රාත්‍රියේ අඳුරේ කිසිම බාධකයක වදින්න නැතුව ගමන් කරනවා.
හුඟක් අය කියයි වවුල්ලුන්ට රැයට ඇස් පේනවා කියලා. එහෙම එකක් නෑ පුතේ. වවුලාට උගේ දෘෂ්ටි සංවේදනයේ ඇස ඊටාම දුර්වලයි. එහෙනම් මු කොහොමද බාධකවල නොගැටි ගමන් කරන්නේ? කන් දෙකෙන් අහගෙන. වවුලා පියාසර කරනකොට අති ධ්වනි තරංගයක් නිකුත් කරනවා හර්ට්ස් 70000ක. ඒක අපිට ඇහෙන්නේ නෑ පුතේ. ඔයාට මට ඇහෙන්නේ නෑ. නමුත් ඌට ඇහෙනවා. වවුලා එම ශබ්දයට සංවේදී. හර්ට්ස් 70000ක් කියන්නේ කොච්චර ඉහළද නේද? මේ බලන්නකෝ. ওই සටහනේ පුතාට පෙන්නනවා වවුලෙකුගේ ගමන් මාර්ගය. ওই සටහනේ මම කියනවා වවුලා හර්ට්ස් 70000ක සංඛ්‍යාත ශබ්ද ඇසුරෙන් අඳුරේ බාධක මගහැර යයි. පුතාට පේනවද? ඔය බලන්නකෝ. වවුලා නිකුත් කරන ශබ්දය යම්කිසි බාධකයක වැදුණු විට පුතාට පේනවද පරාවර්තනයේ වෙලා ආපහු එයා වෙත එන හැටි? අන්න එයා බාධකය හඳුනාගෙන එය මගහැර යනවා. පුතා දන්නවද අද ලෝකයේ මිනිස්සු සමහර වෙලාවට අන්ධ පුද්ගලයන්ට ධ්වනි උපැස් නිර්මාණය කරලා තිනවා ඔන්න ඔය සංසිද්ධිය ඇසුරෙන්. ඒ උපැස් දෙක පැලඳගත්තම එයින් නිකුත් වෙනවා අති ධ්වනි තරංගයක්. ඇත්තටම ඔහුට පේන්නේ නැහැ. නමුත් අති ධ්වනි තරංගයේ ඉදිරියට ගමන් කරලා ඔහු ඉදිරියේ බාධකයක් තිබුණොත් එහි වැදී නැවත ආපසු හැරී ගමන් කරනවා. ඒ නිසා ඔහුට පුළුවන් බාධක මගහැර යන්න. මේ වවුලාගේ ස්වාභාවික සංසිද්ධිය මිනිස්සු පාවිච්චියට ගත්ත තව අවස්ථාවක් ඒ. හොඳයි අපි බලමු ඊළඟට. පුතාට මම දැන් ඉදිරිපත් කරන්න යනවා අප ළඟ තියෙන සංගීත භාණ්ඩ වර්ග කිරීමක්. මේ බලන්නකෝ. කම්පණය වන කොටස එහෙම නැත්නම් කම්පණය වන ද්‍රව්‍ය අණුව ධ්වනි ප්‍රභව. ඒ කියන්නේ ශබ්දය ඇති කරන උපකරණ වලට අපි ධ්වනි ප්‍රභව කිව්වනේ. දැන් මෙතනදී පාවිච්චි කරන්නේ අපි සංගීත භාණ්ඩ. වර්ග තුනක් තියෙනවා පුතේ. තන්තුණන් තත් භාණ්ඩ, වායු කඳක් නම් සුෂිර, අර කුරුළු නාද හුඟා කැති කරේ සුෂිර භාණ්ඩ විදියටයි ඒවා ක්‍රියා කරේ. පටල කම්පණයෙන් නම් සමාඝාත භාණ්ඩ. හොඳයි මම පුතත් එක්ක දැන් ඒ උපකරණ ටිකක් ඔයාට හඳුන්වලා දෙන්න යන්නේ. ඒකනේ ඔයා බල ඉන්නේ නේද? ඔය බලන්නකො පුතේ මම ඉස්සෙල්ලම ඔයාට ගේනවා තන්තු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ. පුතා දන්නවද? ඔය මොකද්ද පුතේ වාදනය වෙන්නේ? පුතාට පේනවද? ඔන්න ඔය වගේ උපකරණ කීපයක් ඔයාට ලියන්න කිව්වොත් පුතාට ලියන්න පුළුවන්ද? මේ බලන්න. ගිටාරය, සිතාරය, වයලීනය, මැන්ඩලීනය. එච්චරද නෑ තව ගොඩක් තියෙනවා. පුතා දන්න දේවල් ලියන්න. පුතේ තත් භාණ්ඩයක සංඛ්‍යාතය ඒ ස්වර වෙනස් වීම ඉගෙන ගන්න ඔයාට කියලා දෙන්න හොඳම උපකරණයක් අපි ළඟ තියෙනවා. චන්ද්‍රසිරි සර් අපිට උදව් කරයි. සර් මේ උපකරණේ මම අදයි දැක්කේ ඉස්සෙල්ලම. මොකද්ද මේ උපකරණය? මේ සංගීත භාණ්ඩය හඳුන්වන්නේ ජපානයේ ජාතික සංගීත භාණ්ඩය තමයි මේ. මේකේ නම කොතෝ කියලා හඳුන්වන්නේ. ඒක අපි ලියනකොට ලියන්නේ KOTO වශයෙන්. පුතාට මතක තියාගන්න ලේසි. මතක තියාගන්න කොටෝ නෙවෙයි කොතෝ. මොකද ඔබ අන්තර්ජාලයේ පරීක්ෂණ නම් ඒ නම හරි වැදගත්. මේක ජාතික සංගීත භාණ්ඩයේ ජපානයේ. මේ පාඩමට මේක විශේෂයෙන් යොදාගත්තේ දුවේ පුතේ. මේ මෙවැනි උපකරණයක් තියෙනවා විද්‍යාවට පාවිච්චි කරන ධ්වනිමානය වශයෙන්. ධ්වනිමානය. දැන් එහිදී මේ තතක දිග අපට අවශ්‍ය පරිදි පාලනය කරගන්න මැදට යොදපු පොඩි බ්‍රිජ් එකක් තියෙනවා. දැන් මේ බ්‍රිජ් එක එහා මෙහා කරලා තතේ කම්පන සංඛ්‍යාත වෙනස් කරනවා. දැන් මම මේක ස්වරයක තියෙන්නේ. මම ආදර්ශනය කරලා පෙන්නනවා මේ ස්වරය අපිට මේ බ්‍රිජ් එක පල්ලෙහාට අරගෙන අඩු කරන්න පුළුවන්. ඔන්න බලන්න. දැන් අඩුයි ගා ස්වරයක විතර තියෙනවා. මම ඒක පයන්නකට ගේනවා. කම්පණය වන තත් කොටස කෙටි වෙන්න සංඛ්‍යාතයේ ඉහළට යනවා. ඒ වගේ විශේෂ සංගීත භාණ්ඩයක්. විශේෂත්වය තමයි අර ඔබ පැහැදිලි කරපු ආකාරයට තතේ මහත වැඩි දිග ප්‍රමාණයෙන් වැඩි වෙච්චම පහළ සරයක්
ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා එනකොට තතත් හීන වෙනවා. ඒ වගේම ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා. ඒතකොට ඉහළම සරයක් යන්නේ මේ. දැන් ඔය සිද්ධිය අපි ගිටාරයකින් කොහොමද පෙන්වන්නේ? අපි ළඟ තියනවා දැන් ගිටාරයක තියනවා සාමාන්‍යයෙන් බැලුවොත් තන්තු 6ක් තියෙනවා. ඒ තන්තු එකින් එක බැලුවොත් ඝනකම අඩු වෙන ආකාරයට තියෙන්නේ. හැබැයි මේ තන්තු වල දිග ගත්තොත් හැම තන්තුවකම දිග සමානයි. දැන් වාදන ශිල්පියා විසින් යම් කිසි ආකාරයක මේ තතේ දිග වෙනස් කිරීම සඳහා ඔහු විසින් උපක්‍රමයක් යොදන්න ඕන. අපි බලමු ගිටාරයක කොහොමද ඒ උපක්‍රමය අනුව මේ ස්වර වෙනස් කරලා වාදනය කරන්න කියලා. හොඳයි පුතේ අපි එහෙනම් ඒ දැක්කේ තන්තු කම්පණයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. මේ සටහන බලන්න. හොඳින් ඇදුණු අපි අර දැක්ක විදිහට දිගින් අඩු සිහින් කම්බි කම්පණයෙන් වඩා උස් හඬක් ඇති වේ. ඒ කියන්නේ සංඛ්‍යාතේ වැඩි පුතේ. නොඇදුණු දිගින් වැඩි ඝනකම කම්බි කම්පණයෙන් තියුණු උස් හඬක් ඇති නොවේ. ඒ කියන්නේ පහත් හඬක් ඇති වෙනවා. පහළ හඬක් ඇති වෙනවා. ඒ සංඛ්‍යාතය අඩුයි. හොඳයි පුතේ. දැන් අපි යමු වායු කඳක් කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩ වෙත. ඒකට නම මතකද පුතාට? සුෂිර භාණ්ඩ. ඔය බලන්න තිරේ. පුතාට කිව්වොත් සුෂිර භාණ්ඩ කීපයක් නම් කරන්න කියලා පුතාට පුළුවන් ද නම් කරන්න? ඔය බලන්නකෝ රූප සටහනේ පෙන්නන සංගීත භාණ්ඩේ. පුතා මේ දැකලා ඇති. හරිම මිහිරි නාද උපදවනවා. මෙන්න මේ වගේ උපකරණ බටනලාව, මෙලෝඩිකාව, හොරණෑව, සර්පිනාව, සැක්සෆෝනය වැනි උපකරණ. ඔය රූප සටහනේ පෙන්වන්නේ සැක්සෆෝනයක් පුතාට පේනවද? එමගේම අර සාම්ප්‍රදායික සංගීත භාණ්ඩිකුත් එතන තියෙනවා. එහෙම නේද පුතේ? ඔන්න ඔය සංගීත භාණ්ඩ යොදාගෙන සංගීත නාද ඇති කරන්න පුළුවන්. එතනදිත් තියෙනවා අර හඬේ උස් පහත් භාවය. අපි අර කුරුළු නාද ඇහුවේ එහෙමනේ. මෙන්න මේ බලන්නකො මේ සටහන. දැන් එතනත් අර විදිහමයි. දිගින් අඩු වායු කඳන් කම්පණයෙන් වඩා උස් හඬ ඇති වෙනකොට පුතේ දිගින් වැඩි වායු කඳන් කම්පණය වන විට තියුණු හඬක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද සංඛ්‍යාතය අඩු නිසා. අපි බලමු දැන් බටනලාවක් වාදනය කරලා. ඒ හඬ ඔබට සජීවීව ඇහෙන්න සලස්සන්න. හොඳයි පුතේ. දැන් ඒ වාදනය කරේ සංගීත ස්වර ආරෝහණය වන විදිහට සංඛ්‍යාතේ වැඩි වෙන විදිහට. දැන් ඔය සිද්ධියම පුතා දන්නවද වතුර වීදුරු 6ක් පාවිච්චි කරලා මේ ස්වර ටික ඇති කරන ක්‍රමයක් තියෙනවා. දැන් පුතේ බලන්නකෝ මෙතන ජලය පුරවපු භාජන 6ක් ඔයාට පේනවා. දැන් මේ දිහා හොඳට බැලුවොත් පුතාට පෙනෙයි මේ ජලය පුරවලා ඉතිරි හරිය දිහා බලන්න පුතා හොඳට. මේ ශබ්දය ඇති කරන්න උදව් වෙන්නේ ජලය නෙවෙයි. ඒ ජල මට්ටමට උඩින් තියෙන වායු කඳ, වායු ප්‍රමාණය. දැන් බලන්න මිහිරි නාද ඇති කරන හැටි, ඒ ස්වර ඇති කරන හැටි අපි හොඳට බලමු. චන්ද්‍රසිරි සර් අපිට කරලා පෙන්නන්නකෝ මේක. කදිම සංගීත භාණ්ඩයක් විදියට එය භාවිතා කරන්න පුළුවන්. හොඳයි. ඔය සටහන බලන්නකො පුතේ. ඔය රූප සටහන දිහා බලලා පුතාටත් පුළුවන් gedara මේ දැන්ම වැඩි මහන්සියක් නැතුව ඔන්න ඔය සංගීත භාණ්ඩේ අත්හදා බලන්න. පුතේ ඊළඟට අපි බලමු පටල කම්පණයෙන්
හඬ උපදවන සංගීත භාණ්ඩ. මොනවද මේ භාණ්ඩ? සමාඝාත භාණ්ඩ. පුතාට නම් කරන්න පුළුවන් ද සමාඝාත භාණ්ඩ කීපයක්? ඔය බලන්නකෝ. ඔය පින්තූරේ පෙන්නන සංගීත භාණ්ඩේ නම් පුතා හොඳට දන්නවා. සමහර අයට වාදනය කරන්නත් පුළුවන් ඇතිනේ. මෙන්න මං තව ටිකක් පුතාට ගේනවා. බෙරය, රබාන, තබ්ලාව, දවුල, තම්මැට්ටම ඔන්න ඔය වගේ උපකරණ පුතේ සමාඝාත ගණයට අයිති වෙනවා. දැන් සමාඝාත භාණ්ඩවලත් තියෙනවා ස්වර වෙනස් කරන්න පුළුවන් ක්‍රම. මේ මගේ ළඟ එකක් තියෙන්නේ. මේ බලන්නකෝ. මම හදාගත්ත බෙරයක් තමයි මේ. ඉතින් මේකට පාවිච්චි කරලා තියෙනවා මම මේ බැලුන පටලයක්. මේක ඉතින් හොඳ නාද ගන්න බෑ. නමුත් යම් ප්‍රමාණයකට නාදයක් උපදව ගන්න පුළුවන්. මේ බලන්නකෝ. දැන් මේ පටලේ කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනකොට මේ පටල ඇදීම, පටලවල ඇදිලා තියෙන ප්‍රමාණය අපි ඒකට කියනවා ආතතිය වෙනස් කරන ක්‍රම තියෙනවා. දැන් ඔය අපේ ආච්චි අම්මලා සමහර වෙලාවට අවුරුදු උත්සවවල රබන් ගහනකොට පුතා දැකලා තියෙනවද රබාන රත් කරනවා. හැබැයි අපි තබ්ලා එහෙම රත් කරන්නේ නැහැ නේද? තබ්ලා රත් කරන්නේ නැහැ. ඔය බලන්නකො මේ සටහන. හොඳින් ඇදී ඇති බැලූන් පටලය කම්පණයෙන් වඩා තියුණු උස් හඬක් ඇතිවේ. අර බෙරේට අපි බැලුන් බෝල පටලයක් ගැට ගහගත්තොත් ඒක හොඳට ඇදගත්තොත් සංඛ්‍යාතේ වැඩි හඬක් ගන්න හැකි. හැබැයි එහෙම ඇදිලා නැත්තම් පුතේ පහත් හඬක් තමයි ඇති වෙන්නේ. දැන් අපි බලමුද අපි ළඟ තියෙනවා තබ්ලාවක්. වාදනය කරලා බලමුද? මේ පුතා ලෑස්ති වෙලා ඉන්නවා ඒකට. ඔයා මට පෙන්වන්නකෝ වාදනය කරන්න ඉස්සෙල්ලා. අපි අහලා තියෙනවා මේ තබ්ලාවක වරපට තද කිරීමෙන් තමයි ඒක සුසර කරන්නේ. හඬ හොඳට ඇහෙන්න. අපිට පොඩ්ඩක් කරලා පෙන්වන්නකෝ. හොඳයි. දැන් වාදනයක් ඉදිරිපත් කරන්නකෝ. හොඳයි. බොහොම මිහිරි වාදනයක්. අපි මේ සංගීත භාණ්ඩ ඔක්කොම සංකලනය කරලා තව පසුව මිහිරි සංගීතයක් රස විඳිමු. පුතේ ඊළඟට අපි ගෙනියනවා ඔයාව අපේ පුරාණ සංගීත භාණ්ඩ මොනවද? අපේ සම්ප්‍රදායික කටයුතු වලදී පාවිච්චි කරන්නේ. ඔය බලන්නකෝ. ආගමික, සංස්කෘතික, ඔය බලි තොවිල් වගේ කටයුතු, ශාන්ති කර්ම, පුද පූජා, අවමංගල්‍ය කටයුතු ඔය හැම තැනකදීම සංගීත භාණ්ඩ භාවිතා වෙනවා. අපේ සාම්ප්‍රදායික හේවිසි කණ්ඩායමක ප්‍රධාන වශයෙන් තියෙනවා උපකරණ තුනක්. මොනවද? දවුල, තම්මැට්ටම සහ හොරණෑව. මේ බලන්න මේ පින්තූරේ පුතා දකින්නේ අන්න ඒ සම්ප්‍රදායික සංගීත භාණ්ඩ. ඔය බලන්නකෝ මේ දරුවෝ තියාගෙන ඉන්න සංගීත භාණ්ඩ. දවුල් දෙකක්ම එතන තියෙනවා. තම්මැට්ටම් දෙකක්. ඔබ හොඳට බැලුවොත් ඔය බෙරේ උඩ තියලා තියෙනවා හොරණෑව කියලා. ඔයාට පුංචියට පේනවද නලාවක්? ඒ තමයි හොරණෑව. මේ අපේ සංගීත මේ අපේ සාම්ප්‍රදායික හේවිසි කණ්ඩායම. මේ බලන්නකෝ ඒගොල්ලෝ ඒ හේවිසිය වාදනය කරනවා දැන්. පුතා ඔය වීඩියෝ එකේ දකින්නේ අන්න ඒ වාදනයක්, හේවිසි වාදනයක් පුතේ. ඊළඟට පුතේ මෙන්න මේ රූප රාමුවෙන් ඔයාට තව අපේ දේශීය සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ කීපයක් බලන්න පුළුවන්. උඩ රට බෙරය, පහත රට බෙරය, උඩැක්කිය සහ රබාන. පුතා තවත් ඔය වගේ උපකරණ දන්නව ඇති නේද? ඊළඟට අපේ අලුත් සංගීත භාණ්ඩ මොනවද? ඔය ගිටාරය දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ගිටාරය. විදුලියෙන් වාදනය කරන්නේ නේද? ඉලෙක්ට්‍රික් ඕගනය, ඉලෙක්ට්‍රොනික් ඕගනය. මේ වගේ සංගීත භාණ්ඩ අද හරියට ජනප්‍රියයි. ඔයත් ආසයිනේ. මොනවද මේ සංගීත භාණ්ඩ? බලන්නකෝ. නූතන ලෝකයේ සංගීත භාණ්ඩ අතර විදුලි ඕගනය, ගිටාරය, ඔක්ටපෑඩය ආදිය ප්‍රමුඛ වේ. පුතා විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයා
අලුත් සංගීත භාණ්ඩයක් මෙච්චර ජනප්‍රියයි. තනි කෙනෙකුට පුළුවන් පරිගණකය යතුරු පුවරුව ආධාරයෙන් තනි කෙනෙකුට සංගීත භාණ්ඩ කීපයක් එකවර වාදනය කරලා පෙන්වන්න පුළුවන්. අපි බලමු ඒ වගේ අවස්ථාවක්. දැන් මේ පුතා සූදානම්ෙන් ඉන්නවා වාද්‍ය භාණ්ඩ කීපයක් මේ ඕගනය භාවිතෙන් ඔබට ඉදිරිපත් කරන්න. දැන් පුතේ ඒ විවිධ සංගීත භාණ්ඩවල හඬ උපදවන්න භාවිතා කරේ මේ තනි උපකරණේ. ඒ නිසානේ මේක ජනප්‍රිය. පුතාටත් වාදනය කරන්න පුළුවන් ඇති. කුමක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුතා ඉගෙන ගන්න ඕන. හොඳයි. අපි බලමු එහෙමනම් සංගීත නාදයකයි ഘോഷාවකයි අතර වෙනස පුතාට කියන්න පුළුවන්ද? ඔය බලන්නකො සටහන. අපේ කනට මිහිරි රිද්මයානුකූල ප්‍රියජනක ශබ්ද සංගීත නාද ලෙස දැක්වේ. එම ශබ්ද ඇතිවන්නේ වස්තුන් ක්‍රමානුකූලව කම්පනය වීමෙනි. පුතාට පේනවා. දැන් උදාහරණයක් වශයෙන් දීලා තියෙනවා වයලීනයක ගිටාරයක හඬ, ගීත ගායනයක හඬ. එහෙමනම් මොකද්ද පුතේ ഘോഷාවක් කියන්නේ? ഘോഷාවක් නම් කනට අමිහිරි වෙන්න ඕන. රිද්මයකින් තොර වෙන්න ඕන. බලන්නකො සටහන. කනට අමිහිරි රිද්මයානුකූල නොවූ ප්‍රියජනක නොවූ ශබ්ද ഘോഷා ලෙස හැඳින්වේ. බලන්නකො ඒකේ තරංගාකාරයේ පුතාට පේනවද? උදාහරණ වශයෙන් දීලා තියෙනවා මහා මාර්ගයේ වාහනවල හඬ, යන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන හඬ. මේ බලන්නකො මංගාව තියෙනවා ඒ වගේ යන්ත්‍රයක්. දැන් මේක ක්‍රියාත්මක කරලා බලමුද අර සංගීත නාදයක මිහිර අපිට දැනෙනවද කියලා. මේ බලන්නකො. පුතාට දැනුණාද මිහිරක්? කනට අමිහිරි ගතියක්මයි දැනෙන්නේ නේද? දැන් මෙහෙම දෙයක් ඔබ ඉගෙන ගන්න ඕන. සංගීත නාදය වුණත් හැමතිස්සෙම ප්‍රියජනක වෙන්නේ නැහැ. පුතා බලන්නකෝ. ඔය සටහනෙන් මම ඒ ටික ගේනවා. අධික ශක්තියක් ඇති ශබ්ද කනට පීඩාකාරී. සංගීත නාදයක් වුවත් ශබ්දය අධික නම් ඒක පීඩාකාරී. ඉන් කනට ඇති වෙන්නේ හානියක්මයි. ඒවා දෛනික කටයුතු වලට බාධාගෙන එනවා. අන් අයට බාධා නොවන පරිදි ශබ්දය පරිහරණය කිරීම අපේ යුතුයකම. ඒක හොඳට මතක තියාගන්න ඕන මේ පාඩම තුල. හොඳයි. ඊළඟට දැන් මම ගේන්නේ මේ සංගීතයේ අග්‍රඵලය. ඒ තමයි පුතේ ඔය බලන්න සටහනේ ගෙනත් තියෙනවා මම සංගීත චිකිත්සාව. පුතා අහලා තියෙනවද? අද සංගීතය රසවින්දනය පමණක්ම නෙමෙයි පුතා. ඒකෙන් එතනට එහා ගිය විශාල බලාපොරොත්තු මිනිස්සු තබාගෙන ඉන්නවා. ඔය බලන්නකො සංගීතය යොදාගෙන සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමය සංගීත චිකිත්සාව ලෙස හඳුන්වයි. කාර්ය බහුල ජීවිතයේ අපේ මානසික ආතතිය අඩු කරන්න, මානසික ඒකාග්‍රතාවය ඇති කරන්න, කායික යෝග්‍යතාව වැඩි දියුණු කරන්න නේද පුතේ? ජීවයේ ගුණාත්මක බව වර්ධනය කරන්න මේ වැදගත්. ඔයා අහලා තියෙනවද? ඔය මොළයේ ආබාධ, ස්නායු ආබාධ, හෘදයාබාධ, මානසික අවපීඩනය තියන අයට වෛද්‍යවරු නිර්දේශ කරනවා පුතේ සංගීත චිකිත්සාව. පුතා මේ බලන්නකෝ. මම මේ සංගීත චිකිත්සාව පිළිබඳව කතා කරන්න අපේ රටේ ඉන්න සුදුසුම පුද්ගලෙක් හොයාගෙන ගියා. ඒ තමයි අපේ රටේ සාහිත්‍යවේදියෙක් වන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. එතුමා රටේ ප්‍රසිද්ධ ගීත රචකෙක්, සාහිත්‍ය දරයෙක්. ඒ ඔක්කොටම වැඩිය එතුමා විද්‍යා ගුරුවරයෙක්,
ඔබ දන්නවද? අපි එතුමාගෙන් අහලා බලමුද සංගීත චිකිත්සාව ගැන. මේ එතුමා කියන දේ. රෝගීන් අතරට ගිහින් ඔව්. දැනටත් මේ වෛද්‍යවරු මේක අඩු වැඩි වශයෙන් භාවිතා කරනවා. ඒක මම දන්නවා පෞද්ගලිකව මම දන්නවා මේ ආවින්නේ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආචාර්ය දයාරත්න අනුතුංගයන් සහභාගී වෙලා කරපු විවිධ අත්හදා බැලීම් තිබුණ සංගීත චිකිත්සාව සම්බන්ධව. ඒ රෝගීන් කවර ආකාරයකින් ප්‍රතිචාර දක්වන සංගීතයට කියලා. විශේෂයෙන්ම මේ විෂාදය වගේ තත්ත්වයක ඉන්න කෙනෙකුට මානසිකව විෂාද තත්ත්වෙ ડિප්‍රෙෂන් කෙනෙක්. ඒ වගේ අයට සංගීතය ප්‍රතිකාර ක්‍රමයක් හැටියට භාවිත කරන්න උත්සාහ කරනවා. සමහර මනෝවෛද්‍යවරු පවා නිර්දේශ කරනවා සංගීතය අහන්න. ඒ වගේම මානසික ආතතිය තියෙන අයට, හෘද රෝගීන්ට, අධිරුධිර පීඩනයෙන් පෙළෙන අයට වගේ අයට දැන් උදාහරණයක් අපි දන්නවා මේ සුදත් මහත්මයා මේ ඒ වගේ රෝගීන් නියම කරනවා මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්න කියලා මාළුන්ගේ චර්යාව හැසිරෙන විදිය. ඒ වගේම එකක් තමයි සංගීතයත් කෙරෙන්නේ. ඒක චිකිත්සාවක්, තෙරපි එකක්. හොඳයි පුතේ. අපි සංගීත භාණ්ඩ වර්ග රැසක් ඉගෙන ගත්ත මේ පාඩම තුල පුතාලට. දැන් අපි බලමු ප්‍රායෝගිකව ඒවා මගින් සංගීත ඛණ්ඩයක් රස විඳලා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක් මේ යාළුවෝ ඔයා වෙනුවෙන් වාදනය කරලා පෙන්වයි. ඒ වාදනයත් සමග අද වැඩසටහන මේ පාඩම අපි අවසන් කරනවා. නැවත දවසක මා පුතාලා හමු වීමට එනවා. ආයුබෝවන්.